ආයිබෝන් ළමයි. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. මතීෂ නේද? හරි. දැන් තමයි අපි පටන් ගන්න. ඒක අපි මාතෘකාව ලියාගමු. 6 වෙනි පාඩම නිමානය හා වැටීම. පාඩමේ මාතෘකාව ලියාගන්න ළමයි නිමානය හා වැටීම 6 වෙනි පාඩම. මොකක්ද සර්? 6 වෙනි පාඩම පුතා නිමානය හා වැටීම. අච්චුපොත් ගන්න. අච්චුපොත ගන්න. අච්චුපොත ගන්න 6 වෙනි පාඩම නිමානය හා වැටීම. නිමානය හා වැටීම. නිමානය හා වැටීම. 6 වෙනි පාඩම පුතා නිමානය හා වැටීම. right. මාතෘකාලිය. මතීෂ මාතෘකාලිය අනුව දැන් තමයි මම පටන් ගත්තේ. හරි හොඳයි. ඔව් ලියන්න පුතා. නිමානය හා වැටීම. ඔව් ඉස්කෝලේ කරලා නැහැ ඔය පාඩම නේද? කාටවත් මතක නේද ඉස්කෝලේ පාඩම මතීෂ කරාද තමයි පාඩම. නිමානය හා වැටීම. තමත් දුෂ්කර කරේ නැහැ කොහේද? කවුද කරලා ඉන්නේ ඉස්කෝලේ මේ පාඩම? නිමානය හා වැටීම. මතීෂ කරාද පුතා මේ පාඩම ඉස්කෝලේ? ඔව් සර්. කරාද? එනවා නෑ හොඳයි. එතකොට කවුද චමත්ක කරාද පුතා මේ පාඩම? චමත් කරා සර්. චමත් කරා. දුෂාංක? දුෂාංක නෑ සර්. දුෂාංක කරානේ. හරි. එතකොට මතීෂයි චමතු ඉන්නේ එක පන්ති වෙන්න තියෙනවා. ඔව් සර්. හරි හරි හොඳයි. හරි කමන්න. හරි අපි මුලින්දම කරමු පුතා නිමානය හා වැටීම. හරි. මොකද්ද දැන් එහෙනම් මට දැන් කියන්න බලන්න. නිමානය කියන්නේ මොකද්ද? වැටීම කියන්නේ මොකද්ද? නිමානය කියන්නේ පුතා ඉස්සෙල්ලාම කියන්නේ නිමානය කියන්නේ මොකද්ද කියන්නේ? මොකක්ද නිමානයක් කියලා කියන්නේ? පාඩමේ මාතෘකාව අපේ නිමානය හා වැටීම. අපි ඒක මුලින්ම කතා කරමු අනුමාතෘකාව විදියට. කුමක්දයි ගැනීමට මොකද උදා? කුමක්දයි වටහා ගැනීමට. කුමක්දයි වටහා ගැනීමට. හරි. මේ විදිහට තමන්ගේ අදහස් කියන බව දුෂාන්තගේ අදහස් තිබුණා නිමානය. චමත් දැන් අපි ඉස්සලා පාඩම කරලා තියෙන්නේ. කියන්න බලන්න පුතා. කරපු ළමයි. නිමානය කියන්නේ මොකද්ද? වැටීම යනු කුමක්දයි හඳුනා ගැනීමට සහ ඉස්සලා පුතා අපි නිමානය මුලින් කතා කරමු. නිමානය කියන්නේ මොකද්ද කියලා මම අහන්නේ. චමත් මකීෂ ඔයාලගේ අදහස් කියන්න බලන්න නිමානය කියන්නේ මොකද්ද කියලා. මොකක්ද නිමානය කියලා කියන්නේ? මතීෂ අවශ්‍ය ස්ථල නිමානය කිරීමට එක එක අදහස් එනවා. මට දැන් චමත් අදහස් ගන්න මොකක්ද අදහස් කියන්නේ? තමන්ට හිතන දෙයක් කියන්න පුතා. නිමානය කියන්නේ. ඊට පස්සේ දුෂ්කරව චමත් කොහොමද මතීෂ කියන පුතා මොකක්ද නිමානය කියන්නේ? මතීෂ අදහසක් කියන්න පුතා නිමානය. අපි පාඩමේ මාතෘකාව නිමානය හා වැටීම කොටස් දෙකකට කරන්නේ. මුලින් අපි නිමානය කරලා ඊට පස්සේ වැටීම කරනවා. මුලින් නිමානය කොටස කරලා තමයි මේ වැටීමට යන්නේ. මොකක්ද නිමානය? සර් ඔව් දුෂාන්ක. පහසුවෙන් ගණන් කොට නිවැරදිව කිව හැකිය. එච්චරයි. හරි කමන්න දුෂාන්ක කරලා. මතීෂ එහෙනවද පුතා?
කමන්නේ මම කියනකොට මොකද්ද මේ නිමාණය කියලා කියන්නේ නිමාණය කරන්නේ මෙහෙමයි නිමාණය කියන්නේ අහගෙන ඉන්න දැන් මොකද්ද කියන්නද කියන මොකක්ද කියන්න හොඳයි කියන්න මොකද්ද පුතා නිමාණය කියන්නේ දීම යනු කුමක්දයි වටහා ගැනීම කුමක්දයි වටහා ගැනීම ඔන්න මතීෂගේ අදහසක් කිව්වා කමන්න මොනවා හරි Tamanට හිතෙන දෙයක් කියන්න පුතා ඊට පස්සේ අපි හරි වැරද්ද පස්සේ බලාගත්ත හැකි Tamanට ඒ දැනනවන මම කරන්නේ ඒ අන්නේ දේ කිව්වනම් ඇති මට හරි හරි මම දැන් කියන්නම් මොකද නිමාණය කියලා කියන්නේ පුතා එන්න මේකයි නිමාණය කියලා කියන්නේ දැන් ළමයි ඔන්න මොනවා හරි උදාහරණයකට මෙහෙම මම ගන්නම් ඔයාලට මුලින්ම මේ වගේ පොත් රාක්කයක් හරි මේ පොත් රාක්කයක් කියලා ඉතින් පුතා මේ පොත් රාක්කයේ මේම වේලේ තියෙනවා හරි මේ වේලේ තියෙනවා හරි මේ වගේ පොත් රාක්කයක් ගත්තා පුතා ඔන්න ඔයගොල්ලන්ට මේ ආසන්න වශයෙන් මේ විදිහට කුටීරණ තියෙන්නේ මේ වගේ කුටීරේ එකකට පොත් ඒකට පොත් 10ක් විතර දාන්න පුළුවන් කියලා කියනවා. හරිද? 10ක්. හරි. 10ක් විතර. මේ පොත් කාකේ එක කුටීරයකට පොත් 10ක් විතර දාන්න පුළුවන් කියනවා. ඊට පස්සේ ඔයාලට නිමාණය කරන්න කියනවා සම්පූර්ණ පොත් කාකයට දාන්න පුළුවන් පොත් ගණන. එහෙම නැත්නම් මේ පොත් රාශිය සම්පූර්ණ පොත් පුරවල තියෙන්න පුළුවන්. හරිද? පොත් පුරවල තියෙන්න පුළුවන් පොත් තියෙන සංඛ්‍යාව නිමාණය කරන්න කියන්න පුළුවන්. හරි. දැන් කොහොමද ඒක කරන්නේ? ඒක නිමාණය කියලා කියන්නේ මොනවා හරි යෝග්‍ය ක්‍රමයකට යම්කිසි සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කිරීම තමයි නිමාණය කියලා කියන්නේ. හරිද? මොනවා හරි යෝග්‍ය ක්‍රමයකට ඒකේ තියෙන මොනවා හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් වෙන්න පුළුවන් පොත් සංඛ්‍යාවක් වෙන්න පුළුවන් මොනවා හරි ඔය ගෙඩි වර්ගයක් වෙන මොනවා හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් ගණන් කිරීම ඒක ප්‍රමාණය කොච්චරද කියන එක තමයි පුතා නිමාණය කියලා කියන්නේ යම්කිසි යෝග්‍ය ක්‍රමයකට මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න නිමාණය කියන එක ඉරිකාලක් ගහලා මෙහෙම ලියා ගන්න ඉස්සරහින් නිමාණය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න ඉරිකාලක් ගහලා ඉස්සරහ ලියා ගන්න නිමාණය යනු ළමයි ලියා ගන්න නිමාණය යනු පොඩ අදහසක් ඔලේ තියාගන්න නිමාණය කිව්වොත් මොකක්ද කියලා අපි නිමාණය කරලා කියන්නේ අදහස නිමාණය යනු මතිෂ ලියන නේද පුතා මතිෂ ලියනවා සර් ඔව් ලියා ගන්න හරි නිමාණය යනු යම් කිසි නිමාණය යනු යම් කිසි ද්‍රව්‍ය හරිය ලියන්න ද්‍රව්‍ය කියන වචනේ ද්‍රව්‍ය ගයන්න ලියලා වයන්නයි යන්සේ ද්‍රව්‍ය නිමාණය යනු යම් කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක නිමාණය යනු යම්කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක නිමාණය යනු යම්කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක එතෙන්ට ලියද්ද ළමයි
චමත් පුතා ලිව්වද? ඔව් හරි. ලිව්වස ඔව් ද්‍රව්‍ය සංඛ්‍යාවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ආයි ද්‍රව්‍ය වචනේ හරියට ලියන්න ද්‍ර වයන්න යම්සේ ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමෙන් තොරව අන්න වැදගත්ම වචනේ මොකද ගණන් කිරීමෙන් තොරව නිමානය කරනකොට අපිට ගණන් කරන්න බෑ ගණන් කිරීමෙන් තොරව මේ ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමෙන් තොරව හරි ගණන් කිරීමෙන් තොරව එහි ඇති ප්‍රමාණය සුදුසු ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය ලෙස හැඳින්වේ. ආසන්න වශයෙන් කීම නිමානය ලෙස හැඳින්වේ. ආසන්න වශයෙන් කීම නිමානය ලෙස හැඳින්වේ. සර් මම දුලක්ෂි මම දැන් ආවේ දුලක්ෂි මොකද තමරක්කෝ මොකද සිග්නල් ප්‍රශ්න ඒකනේ දැන් ළමයින්ට පන්තියේ කරක් එකම හේතුව සිග්නල් ඒක තමයි දනේද ඔව් මේ දුලක්ෂි අපි දැන් ටිකක් කරා පුතා මේ ටිකක් කියන්නේ පාඩේ මාතෘකාව ලියලා නිමානය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරා හරියට ලියපු ළමෙක් පොඩ්ඩක් මට කියන්න පුතා මේ දුලක්ෂිට කියන්න ඕන ප්‍රමාණය කියන්න බලන්න කොච්චර ප්‍රමාණයක් කියන්න පුතා සාමාන්‍යයෙන් පිටුවෙන් කාලක් විතර සර් ඔය කියන්නේ එකක් ගාලා තියාගන්න මොකද්ද ඡන්ද අපි ලියපු ටික කියන්න එකක් ගාලා නේ දුලක්ෂිට තියාගන්න ඒකම නේ පුතා දුලක්ෂිට අක්කල් ලියා ගන්න තමයි පොඩි කේදියක් දුන්නේ ලියා ගන්න කියන්න පුතා හරි කියන්න අන්තම දාගෙන ඉන්න වැද්දි අඩපාඩු හදා ගන්න 6 වෙනි පාඩම 6 වෙනි පාඩම පුතා නිමානය හාලටයි මාතෘකාව ලියලා මේ ටික ලියා ගන්න දුලක්ෂිට ඉක්මනට ලියා ගන්න අනිත් ළමයි හොඳ බලාගෙන ප්‍රශ්න අහන්න මොකද කියලා නිමානය කියන්නේ. මොංගව අදහස් දැන් හරියට කියන්න ඕන. හරි? ඔව්. ලියා ගන්න අතරතුර තමත් මතීෂ කට්ටියම බලා ගන්න. මොකද නිමානය කියන්නේ? කියන්න පුතා කියන්න. දුෂ්යන් කියන්න පුතා යාළුවට ඇහෙන්න. නිමානය යනු යම් කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක
යම්කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමෙන් තොරව කියන්නකෝ. හැමින් නිමානය යනු යම්කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමෙන් තොරව එහි ඇති ප්‍රමාණය සුදුසු ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය ලෙස හැඳින්වේ. ඔව් දුලක්ෂණ කියලා ඉවරයි. දුලක්ෂිත ලියාගන්න බැරුණාද? සම්පූර්ණ ලියාගත්තද? ටිකක් ලියා ගන්න මතක ලියන්න මාරුණාස්. ආයි කියවන්න ඕනද? ඔව් එහෙනම් අපේ කවුද? චමත් පුතා කියන බලන්න දැන් බලන්න හරියට. ආයි මුලින්ම චමත් පුතා හිමෙන් කියන්නේ. නිමානය යනු නිමානය යනු කිසි ද්‍රව්‍ය සංඛ්‍යාවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ගණන් කිරීමෙන් තොරව එහි ඇති ප්‍රමාණය සුදුසු ක්‍රමයකට ආසන්න වශයෙන් කීම නිමානය ලෙස හැඳින්වේ. ඔව් දැන් ඔයාලේ පොඩි අදහසක් කියනවනේ මොකද්ද මේ නිමානය කියන්නේ කියලා. හරිද? මොකද්ද උදාද නිමානය කියන්නේ ඔයාලා හිතන දේ කියන බලන්න. මොකද්ද මේ නිමානය කියන්නේ? දැන් හරියටම කියන්න. ඔය ඡේද හොඳට කිව්වනම් තේරෙන්න ඕන. එතකොට නිමානය කරනකොට මම අහන ප්‍රශ්න උත්තර දෙන්න එහෙනම් නිමානය කරනකොට අපිට ගණන් කරන්න පුළුවන් දේ තියෙනවා. දැන් අපි මේ ඔය පොත් රාශියක් තියෙනවා. මේකේ තියෙන පොත් ප්‍රමාණය අහනවා අපි. එතකොට ඒ පොත් ප්‍රමාණය අපිට එක එක ගණන් කරන්න පුළුවන් නිමානය කරනකොට. පුළුවන් තමයි. නෑ සර්. මේ එක රාකක තියෙන පොත් ගණන් කරලා මේ රාක ගණන් කරලා මේ ಗುಣ කරනවා. ගුණ කරනවා නේද? ආසන්න වශයෙන් එහෙම පොත් 10ක් තියෙනවා. සමහර ඒවා 9ක් වෙන්න පුළුවන්, සමහර ඒවා 11ක් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. හරි? මොකද එක හැම රාක් කුටු එකකම එක හා සමානව ගණන් කියන්නේ නැහැ. හරි? මේකේ 10යි, මේකේ මේ 9යි, 8යි, 10යි එහෙම එක එක ගණන් තියෙන්න පුළුවන්. අපිට તો නිමානය කරනකොට හොල් සරලව තියාගන්න. නිමානය කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් පොත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි වෙන්න ගෙඩි ගොඩක් වෙන්න පුළුවන්. අඹ ගෙඩි ගොඩක් නේද? මොනවා හරි නේ? මොනවා හරි ප්‍රමාණයක් ගණන් කිරීමකින් තොරව යම් කිසි යෝග්‍ය ක්‍රමයකට, ඒ කියන්නේ සුදුසු යෝග්‍ය කියලා කියන්නේ සුදුසු. යෝග්‍ය ක්‍රමයකට, සුදුසු ක්‍රමයකට එහි ප්‍රමාණය ආසන්න වශයෙන් කිව්වනම් නිමානය කරනකොට අපිට හරියටම කියන්න බෑද මේකේ පොත් ඇත්තටම සමහරට පොත් 1000ක් කියන එකෙමු අපිට ඒ 1000 හරියටම කියන්න බෑ නිමානයේදී එහෙම කියන්න ඕනෙත් නෑ යම් කිසි දෙයක් නිමානය කරනකොට පස්සේ ඒකේ තියෙන සැබෑම ගන්න කියන්න අවශ්‍ය නෑ හරි අන්න ඒක නිමානයේ තියෙන මේ වැදගත් දේ මොකද්ද එහි තියෙන ප්‍රමාණය හරියටම කියන්න අවශ්‍ය නෑ ඊට ආසන්නව කිව්වොත් නෑ අපිට 1000ක් කියන එක එක්ක 998ක් එක්ක 1005ක් ඒ වගේ ඊට ආසන්නව කිව්වනම් නෑ. හරි. මොනවද තමයි පුතා නිමානය. හරි ඒක පිළිබඳ පොඩි අදහසක් තියාගන්න. හරි. අපි උදාහරණ දෙකක් තුනක් බලමු පුතා නිමානය ආශ්‍රිත ගණන්. මතීෂට තේරුණාද නිමානය කියන්නේ මොකක්ද? මට මතීෂෙන් අහන්න බලන්න. මතීෂ මතීෂ පුතා තේරුණාද? හරි. එහෙනම් දැන් ඔන්න දෙන ගාන හදන්න ඕන. හරි. දැන් දෙන ගාන හදන්න ඕන. ඔව් පුතා මේ පොත් රාශිය යන ගාන උදාහරණ 1. උදාහරණ 1 මේ පොත් රාශියක් යන ගාන පුතා
එහෙම 1 2 3 4 5යි මේ පැත්තට 1 2 3 4 5 6 7යි දික්කටට මේ හරස් අතට 5යි පොතු. ඒ විදිහට පොත් රාශියක් කරන ගන්න. උදාහරණ 1 මේ විදිහට පොත් රාශියක් කරන ගන්න පුතා. දික් අතට වේලි 1 2 3 4 5 6 7යි. හරි කෙලින් අතට හරස් අතට 1 2 3 4 5යි. ඒක පොත් රාශියක් කරන ගන්න. සිරස් හතට තියෙනක සර් රායි කියන්න. මොන පැත්තද පුතා? සිරස් හතට කෙලින් තියෙනක සිරස්. ඔව් 1 2 3 4 5 6 7යි පුතා. සිරස් අතට 6යි. සිරස් අතට 1 2 3 4 5යි. මේ පැත්තට 5යි කොටු. මේ පැත්තට 6යි. ඒ වගේ රාශියක් තියෙනවා. පොත් රාශියක්. කුටි. 7යි sorry 7යි. සිරස් අතට 7යි. සිරස් අතට 5යි. පොත් රාශිය ඇඳගෙන මෙහෙම ගාන ලියා ගන්න. හරිද ළමයි අරගත්තද මේ පොත් රාශියේ? තව වෙලා වුණද පුතා? වෙලා වුණ ළමයෙක් ඉන්නවා කියන්න. හරි හොඳයි. එහෙනම් ළමයි ගාන ලියා ගන්න මෙහෙම. ගාන මෙහෙම ලියා ගන්න. මෙම රූපයේ ගාන මෙහෙම ලියන්න පුතා. මෙම රූපයේ දැක්වෙන්නේ 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 පොත් රාක්කයක ඇති පොත් රාක්කයක ඇති මම කියවන වේගය වැඩිද ළමයි මීටර අඩුවෙන් කියන්නද? ලියාගන්න පුළුවන්ද දුෂාංග මේ කියනකොට වේගය වැඩිද? මතීෂ පුළුවන් සර්. ඔව් මතීෂට කොහොමද උදාහරණයක් කියන්න තව? පුළුවන් සර්. right හරි. ඔව් ලියපු හරිය පොඩක් කියන්න පුතා ගාන මුලින්ම පොඩක් කියන්න ලියපු හරිය. මෙම රූපයේ දැක්වෙන්නේ පොත් රාශියක ඇති පොත් රාශියක ඇති කුටීර සමූහයකි. කුටීර කියන්නේ පුතා මෙන්න මේ කොටස්. මේවට අපි කියන කුටීර කියලා. කුටීර සමූහයකි. සමූහය කියන්නේ වැඩි ප්‍රමාණයක් කියන එක. මොකද්ද සර්?
කුටීර කුටීර පුතා කුටි කුටි කුටීර 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 කියලා කියන පුතා මේ රාක්වල කියන කෑලි කෑලි තියෙනවා මෙහෙම කොට කොට ඒවට අපි කියන කුටීර කියලා. කුටීර සමූහයකි. කුටීර සමූහයක් කියනවා කියනවා. හරිද? කුටීර සමූහයකි. කුටීර සමූහයකි. එහි එක් කුටීරයකට පොත් පොත් 10ක් දැමීමට හැකිනම් එහි එක් කුටීරයකට පොත් 10ක් දැමීමට හැකිනම් පොත් රාක්කයට දැමිය හැකි මුළු පොත් ගණන නිමාණය කරන්න හරිද? ගාන ලියනවා ඉස්සරහට. ගාන ලියාගත්තද මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මේ කුටීරයකට පුතා එහෙකට 10ක් කියලා දාන්න පුළුවන් කියනවා නේද? එක හා සමාන පොත්ම දෙන්නේ නැහැ නේද? ඒකේ සමහර පොත් මහත පොත් තියෙනවා, හීගි පොත් තියෙනවා නේද? ලොකු කතන්දර පොත් තියෙනවා, පොඩි කතන්දර පොත් තියෙනවා. අර ගණිත ගැටලු තියෙන මේ සාමාන්‍ය දැනී පොත් තියෙනවා නේද? විවිධ සයිස් නේ පොත් තියෙන්නේ. අපිට පොත්වල සයිස් එක හා සමාන කියලාත් නැහැ. එතකොට යම් කිසි ළමයෙකුට එහෙකට 10ක් ගණන් ගුවන් පස්සේ සමහර කුටි වල පුතා 10ට මොකද වෙන්නේ? හැම කුටීරයකම 10ද වැටෙන්නේ ඊට අඩු වෙන්න පුළුවන්ද වැඩි වෙන්න පුළුවන්ද? එතම. පුතා කුටීරයකට දාන්න පුළුවන් ප්‍රමාණය 10ට වඩා අඩු වෙන්න පුළුවන්ද වැඩි වෙන්න පුළුවන්ද? ඉතල කියන්න. අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් සර්. අන්න හරියටම හරි. හරි. අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. මොකද අපිට විතර ගානේ කියලා නැහැ. එක જાතිය පොත් කියලා. එක જાතිය එක සයිස් පොත් දුවන මොන සමානව 10 වැටෙනවා. හරි. පොත් ආගේ ලයිබ්‍රරි එකක් හතර පස්සේ සාමාන්‍ය දැනීමනේ එක જાතිය පොත්ම ලයිබ්‍රරි එකක් ගහන්න නැහැ නේද? ඒක මේ එකම જાතිය එකම පොත් මේ 1000ක් පුරවන්නේ නැහැ. ඒක විවිධ කතාන්දර පොත් මේ සිංහල ඒක විවිධ පොත් දාන්නේ නේ. ඒක නිසා අන්න ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතර ගන්න ඕන. හරි. ඒක නිසා තමයි අපිට නිමාණය කරන්න කියන්නේ. හරි. දැන් අපිට මේ හරියටම ගන්න කියන්න බෑ. ආසන්න වශයෙන් ගණනක් තමයි කියන්න පුළුවන්. ආසන්න වශයෙන් ගණනක් වෙන්නේ මේ සමහර පොත් රටවල 9ක් වෙන්න පුළුවන්. සමහර ඒවායි 11ක් වෙන්න පුළුවන්. ඒ නිසා අඩු වැඩි. හරි. අපි ආසන්න වශයෙන් 10ක් කියලා ගන්නවා කියලා. අන්න ඒක තමයි අපි නිමාණය කරන්නේ. හරි. ඒක සුදුසු ක්‍රමයක්. යෝග්‍ය ක්‍රමයක්.
අපි කොන් සුදුසු ක්‍රමයකට යෝග්‍ය ක්‍රමයකට අපි මේක හිතනවා මෙච්චර ඇති කියලා. අන්නේ හිතන එක තමයි පුතා නිමාන කියන්නේ. එහෙම හිතලා ඊට ආසන්න කියලා කියනවා. හරි. මේකට උත්තරේ ගන්න බලනවා එහෙනම්. ඒකට ආසන්නව 10ක් කියලා කියලා අපිට ගන්න දෙනවා. ඒකට අනුව කුටීර ගණන දිහා බලලා කියන්න බලනමයි නිමාන කරලා කියන්න බලන එක එක්කෙනා ගන්න. කුටීර ගණන් කරලා කියන්න බලන්න. උත්තරය ගන්න හැමෝම. සර් ඔව් දුෂ්ටංග ගත්තා උත්තරයක්. ඔව් හිතන්න බලන්න පුතා. ඒක 10ක් තියෙනවා කියන්නේ. සර් ඔය මුළු රාග්‍යම තියෙනවද? ඔව් මුළු රාක්කයටම දාන්න පුළුවන් ප්‍රමාණය තමයි අපෙන් ගානෙන් අහන්නේ. ඒකනේ දාලා තියෙන්නේ ගාන හොඳට කියවන්න. ගාන හොඳට කියවන්න. ගාන කියන්නේ ඒකට ආසන්න කීයද දුෂ්ටංග? පොත් 350,000යි සර්. ආවන දුෂ්ටංග කියන දුෂ්ටංගගේ නිමානය කරලා තියෙනවා දුෂ්ටංග පොත් 350 කියලා. හරි. අපලම උත්තරේ අන්තිමට හරි කියලා අන්න දුෂ්ටංග කියලා 350 දුෂ්ටංගගේ නිමානය 350යි. හරි. හැමෝම මට කියන්නේ තමන්ගේ නිමානය කීයද කියලා ගාන දිහා බලාගෙන. පොත් කීයක් දාන්න පුළුවන් කියලා නිමානය කරන්න පුළුවන්. නිමානය ලේසි. ඔය වගේ පොඩි සල්ලා ගානක් තමයි ඉන්නේ මේ ආවොත්. මොකක් රූපයක් කියලා හරි නැත්නම් මොකක් හරි දෙයක් ගැන කියලා හරි. හරි සමහර රූප ගන්න දෙන්න නැතුව ඒක වචනේ විස්තර කරලා දෙන්න පුළුවන් ගන්න. හරි. වැටීම ඉරතරා ලේසි. මේ පාඩම ලේසි පාඩමක්. නිමානය හා වැටීම. ලේසි පාඩම් ටික ඉක්මනට කරමුද අම්බල දැන් නේද? යන්නේ හත් දින වාසය ඉවරයි. අත සර් ඔව් චමත් 350යි සර්. ඔන්න චමත්ට ඇවිල්ලා දෙන උත්තරේ 350යි කියලා. හරි. අපි බලමු උත්තරේ හරිද කියලා. ඔව් මතීෂ දුලක්ෂි කියන පුතා මට උත්තර දුලක්ෂි හදනවද? 350යි. කවුද පුතා නම කියන්න? මටින්ෂ. මතීෂ. හොඳයි. මතීෂ තන උත්තරයක් කරන් දෙනවා 350යි. හරි. හරි. අපි බලමු දැන් උත්තරේ හරිද කියලා. දුලක්ෂි ගන්න පුතා උත්තරයක් මක් කරේ. හිතා ගන්න. ළමයි තාම විනාඩි දෙකකින් විතර කට් වේවි. මම ආයෙ ලින්ක් එක දාන්නම් ගෲප් එකට. ඒ ලින්ක් එකෙන් එන්න විනාඩි දෙකකින් විතර කට් වේවි. දුලක්ෂි හදනවද පුතා ගන්න තරම? මතීෂ මොකද සතිරට වෙලා තියෙන තාම මාතරද? මතීෂ සතිර තාම ආවේ නැද්ද ගමේ?
තාම ආවේ නැද්ද පුතා සතිර? ආවේ නෑ තාම. ඒ කියන්නේ අපරාධ නේද? කිව්වේ නැද්ද ඉතින් මේ මෙහෙම කියලා ගොඩක් පාඩම් යනවා කියලා. එයාට ඒ හින්දා සම්බන්ධ වෙන්න දෙයක් නෑ නේද? මාතර ඉඳලා. අපරාධ මේ ඒ ළමයි දිගටම පන්ති ආවද සතිර නේද? ගමේ ගිහිල්ලා. ඒ කියන්නේ පුතා නේද? අපරාධ ගමීලන් හරි දැන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. පුතා මාතර පැත්තේ මොන්තන ළමයි ඉන්නවා අපේ 9 වසරට එහෙම 9 වසරේ 10 වසරේ ළමයි ඉන්න මාතර පැත්තේ. එයාට එහෙ ඉඳන් හරි පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියන පුතා අපරාධෙන් දැන් 6 වෙනි පාඩමත් යන්නේ. මේකත් ඉවර කරනවා කියලා මේ අදහස ඒක තහ දුලක්ෂි හදනවද පුතා තාම මොකද ගාන හදාගන්න අමාරු වගේද? එක කොටුවක දුලක්ෂි 10ක් විතර තියනයි කියනවා. හරිද? ඊට පස්සේ මේක කොටු ගාන කීයද කියලා බලනවා. නේද? දුලක්ෂි උත්තරයක් තව වෙලා ඕන්න පුතා මොකද කියන්නේ මම ගාන හදන්නද? හරි. සර් හදන්න එහෙනම්. හරි. දැන් පුතා තව විනාඩිය තියෙන දැන් කප් වෙවි මම ලින්ක් එක දාලා අලුත් එකකින් හරි. තව චුට්ටක් බලමු පුතා චමත් වෙනකන් විනාඩි 5 විනාඩියක් විතර. චමත් මොකද? හරි. හරි. මොකද චමත්තා වෙන්නේ නේද? කමන්න පුතා අපි ටිකක් මේ ගාන හදමු නේද? හරි. මෙන්න මෙහෙමයි. දැන් මට උත්තර ගත්ත ළමයි ගාන කියන බලන්න කොහොමද උත්තරේ ගත්තේ කියලා. මුලින්ම දුෂ්ෂාංග තමයි උත්තරේ කිව්වේ මට 350. හරි. දුෂ්ෂාංග මට කියන්න බලන්න පුතා කොහොමද උත්තරේ ගත්තේ කියලා. කොහොමද ගත්තේ? මොකද්ද හිතුව කරන්නේ? මොකද්ද තර්කය? දැන් තර්කයක් තියෙනවා ඕනම ගානක් හදන්න නේද? මේ හිතපු විදිය. ඒක තමයි තර්කය. තර්කේ ගොඩනගේ කොහොමද දුෂ්ෂාංග? බරවල පැහැදිලි කරන අන්ත තමයි මට ඇහෙන්නත් ඒක. කියන්න පුතා. මං ගත්ත 10 මුලින්ම 5ක් බැලුවා. 50යිනේ. 50. ඇයි 5ක් බැලුවේ පුතා? ඔය 5ක් බැලුවේ ඇයි? ඇයි 5ක් බැලුවේ? මෙතන කොටු 5ක් තියෙනෝනේ. ඊරාස් අතර මේ අතර කොටු කීයක් තියෙනවද පුතා? 1යි 2යි 3යි 4යි 5යි. එක කොටුවක 10යි 10 20 30 40 50. මේ පැත්තේ 50ක් කියලා ගත්ත පුතා නේද? එහෙමද? ඔව්. මේ පැත්තට පොත් 50. ඔව් සර්. මේ පැත්තට පොත් 50 දාන්න පුළුවන් කියලා ගත්තා. මේක 0. හරි. ඊට පස්සේ ඒවා 7ක් බැලුවා. මේ වගේ තීරු කීයක්? 57න් වැඩි. ඒ වගේ මේ වගේ තීරු කීයක් තියෙනවද නේ බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7ක් තියෙනවා නේද? එතන 50 7ක්. හරි 50 7ක්. 50 වැඩි කරන්න ඕන පුතා 7ෙන් නේද? ඔව් 57න් වැඩි කරාම කීයද මතීෂ? 57න් වැඩි කරාම කීයද පුතා? මතීෂ 350යි. හරියටම හරි. කොහොමද 3 ගන්නන්නේ? 4ක් බිංදුව බිංදුවයි 4ක් 5 කීයද 4ක් 5 අතර චක්‍රේ. මතීෂ 4ක් 5 කීයද? 50යි.
4 35 35 හරියටම 35යි. අන්න උත්තරේ. හරි ලේසි මේ නිමානය කියන්නේ. මේ වචනයක් විතරයි. ළමයි බය වෙනවා සමහර ළමයි මේ නිමානය හා වැටීම ගිහුවම පස්සේ. ඈ මේ අති දෙයක් නැහැ. හරි. හරිම සරලයි. ඔව් ලේසිනේ. මේක තියෙන ප්‍රමාණය ගණන් කරලා දාන්න තියෙන උත්තරේ. ලකුණු දෙකක් තුනක් ටක් ගන්න ගන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් ආවා. හරි. කොහොමද උදාහරණ උත්තරේ කිව්වා. හරි දාන්න. උත්තරේ හරියට ලියපු ළමයි හරි දාගන්න. අඩුපාඩු තියෙනවා. මගේ ඔව්. දැන් දුලක්ෂණ හරි, සමත් හරි, මතිෂ හරි, දුලක්ෂිත හරි. හොඳයි පුතා හරි දාගන්න. හරි. අපි ඉක්මනට තව ගන්න අද උදාහරණ දෙක. දෙවෙනි ගාන. දෙවෙනි ගාන මෙහෙම ලියා ගන්න පුතා. දෙවෙනි ගාන ලියා ගන්න මේ විදිහට. දෙවෙනි ගාන ලියා ගන්න. ඉක්මනට ලියා ළමයි. ආය 53නේ. එක්තරා පාසලක ලියා ගන්න ළමයි. එක්තරා පාසලක හය ශ්‍රේණියේ සිට එකොළහා ශ්‍රේණිය දක්වා එක්තරා පාසලක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඊට පස්සේ මෙහෙම ලියා ගන්න පුතා ඉතින් දක්වා 6A, 6B, 6C, 6D 6A, 6B, 6C, 6D ක්‍රමාන්තවල ලියා ගන්න පුතා. ක්‍රමාන්තවල ලියා ගන්න. 11 ශ්‍රේණිය දක්වා 6A, 6B, 6C, 6D. හරි ඊට ආයි හා කියලා දාන්න ඊට පස්සේ ඒ 6 වසරේ පන්ති ටික 6 වසරේ පන්ති වල 6A 6B 6C 6D පන්ති 4ක් තියෙනවා. ඊට 7 වසරේ 7A, 7B, 7C, 7D ආයි 7 වසර. හරි 7 වසර. ඊට පස්සේ ඒ විදිහට පුතා 8A 8 වසර 8A 8B 8C 8D කියලා ටිකක් දාන්න. අර සේරම ලියන්න බෑනේ. ගානේ සේරම දෙන්න. 9 වසර 10 වසර 11 වසර සේරම තියෙන පුතා ආ විදිය දිගටම සර් ඔක්කොම පන්සල 6B 6C 6D වෙනකොට D වෙනකම් විතරයි තියෙන්නේ ඔක්කොම වල. අන්න හරි. හැම වසරකම තියෙන D වෙනකම් උදාහරණයක්. 6 වසරේ D වෙනකම් විතරයි, 7 වසරේ D වෙනකම් විතරයි, 8 වසරේ 9 වසරේ 10 වසරේ 11 වසරේ වෙනකම්ම D වෙනකම් විතරයි. මේ ගානේ අපිට සේරම දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ අපි මුලින් ගානේ කියනම 6 ඉඳලා 11 වසර වෙනකම් කියලා. 6 ඉඳලා 11 වසර වෙනකම් කියනවා. හරි. ගානේ කියන්නේ එහෙමනේ පුතා. දැන් ගානේ මේ 9 10 9 10 ඒවත්
මේ මේකෙන් එකට දෙන්නේ නැහැ. හැබැයි ගාන කියලා තියෙනවා. හරි. හරි ඉතුරු හලියක් පුතා ගානේ දැන් ඔයගොල්ලෝ 8D වෙනකල් ලියාගත්තද ළමයි 8D වෙනකල් ලියාගත්තද සිරඹ ලියන්න එපා හරිද 8D වලින් පස්සේ තිත් ටිකක් දාන්න ඉතුරු හරිය දෙන්නේ නැහැ ගානේ ඔයගොල්ලෝ එක හිතා ගන්න ඕන ළමයි තමත් නියුද පුතා ගාන නිව්වා හරි 8D කියලා තිත් ටිකක් දැම්ම නේද ඊට පස්සේ ආදී වශයෙන් තිත් ටිකක් දාලා ආදී වශයෙන් සමාන්තර පන්ති හතර බැගින් ඇත සමාන්තර පන්ති හතර බැගින් ඇත අර තියෙන සිස්ටම් එක ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා තියෙනවා නේද සමාන්තර පන්ති හතර බැගින් ඇත ඔන්න ගාන හරි සමාන්තර පන්ති හතර බැගින් ඇත එතන නම් ගාන තේරෙන්නේ පුතා ගාන මොකක්ද කියන්නේ කියලා ඔව් මේ ගානේ මෙතන නම් තේරුණා මේ කියනකොට පැහැදිලි කරන්න පුතා මොකක්ද මේ ගාන කියන්නේ කියලා සමාන්තර පන්ති හතර බැගින් ඊළඟ මොකද්ද මේ කියන්නේ ගානේ තේරුණා මේ කිනුනා කියන්න පුතා හැමෝටම ඇහෙන්න කාට තේරෙන්නේ මෙතන නම් මොකද්ද මේ ගානේ කියන්නේ සමාන්තර පන්ති හතර බැගින් ඇති කියනවා මොකක්ද ඒ කිව්වේ දුෂ්ශංක තේරුම් ගන්න බැරිද කිව්වද ඒක කියන්නේ සර් ඔය 6 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. හරි 7 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. 8 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. 9 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. 10 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. 11 ශ්‍රේණියේ පන්ති 4ක් තියෙනවා. හරියටම හරි very good අන්න ඒ විදිහට ගාන තේරුණා නම් හරියටම හරි හරි අනිත් ළමයි ඒ විදිහට තේරුම් ගන්න හොඳයි ඊට පස්සේ ගානේ අපිට මෙහෙම දෙනවා ඊට පස්සේ බැගින් ඇත කියලා කිව්වනේ ඊට පස්සේ මෙහෙම ලියනවා පුතා එම සෑම පන්තියකම ගාන ඉතුරු හරිය ලියන්න තාම ගාන සම්පූර්ණ නැහැ ගාන පැහැදිලි කරන ගමන් ඔයාලට ගාන ලියන්න දෙන්නේ ඒක ලේසියෙන් ටක් කරලා ගාන හදාගන්න ඊට පස්සේ එතෙන්ටම ලියන්න පුතා එම සෑම පන්තියකම එම සෑම පන්තියකම ආසන්න වශයෙන් සමාන ළමයින් සංඛ්‍යාව බැගින් ආසන්න වශයෙන් සමාන ළමයින් සංඛ්‍යාව බැගින් ආසන්න වශයෙන් සමාන
ළමයින් සංඛ්‍යාව බැගින් සිටිති. ආසන්න වශයෙන් සමාන ළමයින් සංඛ්‍යාව බැගින් සිටිති. සිටිති. සමාන සංඛ්‍යාව බැගින් සිටිති. හරි එතෙන්ට කලියාට පුතා ගාන දිගයි මේ වගේ ගණන් දෙනකොට පොඩ්ඩක් දිගට දෙන්න ගණන් නිමාණය හා වැටීම හරිද පුතා එතෙන්ට ගහමු ලියාගත්තද තව පොඩ්ඩක් තියෙනවා ගානේ මතීෂ ලියවුණු පුතා මෙතන නම් ගාන ළමයින් සංඛ්‍යාව බැගින් සිටිති එතෙන්ට ලියවුවද මතීෂ ලියුවා සර් රයිට් හොඳයි හරි සිටිති ඊට පස්සේ ලියන්න ඒකටම ටිකක් තියලා මෙහෙම ලියන්න 6A පන්තියේ සිටින 6A පන්තියේ සිටින 6A 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 පන්තියේ සිටින 6A කවුද ඉන්නේ මේකේ 6 අවසරේ කවුද A පන්තියේ ඉන්නේ මාතිස් A පන්තියේ ඉන්නේ දුෂාංක මම සර් දුෂාංකයේද 6A පන්තියේ සිටින දුෂාංක පන්ති කීයද කියන ළමයි සර් මමත් ඉන්න 6 පන්තියේ දුරක්ෂිත් 6 කීයද 6 A ගෙන් ඉන්නේ දුරක්ෂිත් ඔය ළමයි කී දෙනෙක්ද ඉන්නේ පුතා පන්තියේ පන්තියේ ළමයි ඉන්නවා සර් 28ක් හරි 30ක් හරි ඉන්නවා සර් 28ක් 30ක් වගේ හරි හොඳයි එහෙනම් මේ විදිහට පුතා 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව ශිෂ්‍ය වචනේ හරියට ලියන්න 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 30කි 30ක් වගේ ඉන්නක දුෂාංග නේද 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 30කි 6A පන්තියේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 30කි ශිෂ්‍ය සංඛ්‍යාව 30කි ශිෂ්‍ය සංඛ්‍යාව 30කි මෙම පාසලේ මෙම පාසලේ 6 සිට 11 තෙක් මෙම පාසලේ 6 සිට 11 තෙක් 6 සිට 11 තෙක් මෙම පාසලේ 6 සිට 11 තෙක් ශ්‍රේණිවල සිටින 6 සිට 11 තෙක් ශ්‍රේණිවල සිටින මුළු ළමයින් සංඛ්‍යාව 6 සිට 11 තෙක් ශ්‍රේණිවල සිටින මුළු ළමයින් සංඛ්‍යාව නිමානය කර ලියන්න මුළු ළමයින් සංඛ්‍යාව නිමානය කර ලියන්න හොඳ ගානක් මේ වගේ ගානක් ආවොත් පුතා ඉන්නේ රචන ප්‍රශ්නයක් තමයි කෙටි ප්‍රශ්න නෙමෙයි හරි මුළු ළමයින් සංඛ්‍යාව නිමානය කර ලියන්න හොඳයි හොඳ ගානක් පුතා
ගාන හොඳට කියවලා දෙපාරක් විතර ගාන කියවලා හදන්න බලන්න තනියම ඉස්සෙල්ලා උත්සාහ කරන්න ඕගොල්ලෝ. උත්සාහ කරන්න. ඊට පස්සේ මම ගාන හදන්නම්. මොනවා හරි නොතේරෙලා තියෙනවා ගාන හදාගන්නට අහන්න. ඉස්සෙල්ලා උත්සාහ කරන්න. ඉස්සෙල්ලා හොඳට ගාන කියවන්න. දුලක්ෂ පුතාගේ මේ ගාන හදන්න මේ ඉස්සෙල්ලා ගාන හොඳට කියවන්න. කාට හරි ළමයිට ගාන ලියා ගන්න බැරි නම් ළමයි කිනදුද ආයෙ කියවන්න. සර් උත්තරේ කියන්න. චමත් පුතා උත්තරේ ගත්තා. very good. හොඳයි. උත්තරේ පුතා 720යි සර්. චමත් 720යි දුෂ්කරත් 720යි. හරි. අපි බලමු පුතා උත්තරේ හරිද කියලා. හැමෝම ළමයි කිව්වට පස්සේ අපි උත්තරේ බලමු. ඔව්. උත්තර කියපු ළමයි ආයෙ පොඩ්ඩක් ගාන හොඳට බලන්න. අපි උත්තරයක් කියන හොඳට දෙපාරක් තුන් පාරක් බලලා තමයි කියන්නත් ඕන. විභාගෙත් එහෙමයි. මොන පේපර් එකේ ප්‍රශ්නයකට උත්තරය දෙපාරක් තුන් පාරක් විතර බලන්න ඕන. උත්තර ලියලා එහෙම මේ ඊළඟ ප්‍රශ්නට යන්න කලින් ආයෙ බලන්න ඕන ගාන හරිද කියලා. දෙපාරක් විතර. සර් උත්තරේ ගත්තා. හොඳයි. සර්. ඔව් කියන්න පුළුවන්. 720යි. හරි. මට ඉස්සරහ තම 720ක් ඇවිල්ලා. සර් ඔව් සංකර. මගේ උත්තරේට පොඩි කොටසක් එන්න දිනවා. ඒ කියන්නේ උත්තරේ හදන්න කියලා පුතා. ශිෂ්‍යයින් ශිෂ්‍යයින් ශිෂ්‍යයි. ඔව් නිකම්ම ආසෙක්ස කියලා දන්නේ නැහැ මම. කොස්ද දෙල්ද පොල්ද නේද? ඒකනේ සර්. ඔව් රුපියල් මොකක්ද කියන්න ඕනේ. ඒක තියක් තියන්න ඕනේ. ශිෂ්‍යයි. ශිෂ්‍යයි. මේ මත ළමයි නේද? ඔව් ළමයි ශිෂ්‍යයි. තව අපිට කවුරු උත්තර කියන්නේ දුලක්ෂි මට උත්තරයක් කියන්න ඕන මක්කල්. දුලක්ෂි තාම ගාන හදවද පුතා? ඔව් සර්. අද යසිනි නෑ නේද? යසිනිගේ ගෙවල් පැත්තේ ඉන්න කවුරු හරි ඉන්නවද පුතා?
හරි. හරි. අපි බලමු තා උත්තරේ කොහොමද කියලා. දුලක් සිම්පල් ද තා වෙලාවටද හදා මොකද මං ගාන හදන්නද? සර් හදන්න. හරි. හොඳයි. ඔන්න බලාගෙන මුදා මේ හදපු ළමයි බලාගෙන හදවන්න නැත්නම් අපි සම්මෝහාරේ බලාගෙන දැන් මොකද කරන්නේ කියලා. හරි. හොඳයි. මොකද්ද මට දුලක්ෂි දැන් කියන්න මොකද්ද මේ ගානේ කියන්නේ කියලා? ගාන පිළිබඳ අදහස කියන්නේ මොකද්ද මේ ගානේ කියලා දෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා? මොකද්ද තිය අදහස ගානේ පිළිබඳ? මොකද්ද කියන්නේ ගානේ? ඔන්න ඉස්කෝලයක් තියෙනවා. මේ ඉස්කෝලේ මේ පන්ති තියෙනවා 6 වසර විතර 11 වසර ගන්න නේද දුලක්ෂි? හරි ඉතින් ටික වල සම්පූර්ණ කරන්න. සම්මෝහය කියලා තියෙන්නේ ගානේ. ඔව් 6 වසරේ පන්ති කීයක් තියෙනවද දුලක්ෂි? 6A කියන පන්ති ටික 4ක්. ඔව් 6A 6B 6C 6A ඔව් 6A 7A නෑ 6A 6B 6C 6D නේද? එක වසරක එක ශ්‍රේණියක පන්ති 4 ගානේ තියෙනවා. ඔව් එක වසරක එක ශ්‍රේණියක පන්ති 4 ගානේ තියෙනවා. මේ වගේ පන්ති කීයක් තියෙනවද දුලක් ඔන්න බලන්න එක ශ්‍රේණි එක අපිට 6 වසරේ 6 වසරේ විතර පන්ති පුතා 4ක් තියෙනවා නේද? 4ක් තියෙනවා. ඊට පස්සේ දුලක් 7 වසර කීයක් තියෙනවද? 7 වසර පන්ති කීයක් තියෙනවද දුලක් උත්තර කියන්න? 4යි. 4යි. ඊට පස්සේ 8 වසරේ 4ක්. 4යි. 9 වසරේ 4ක්. 4යි. 10 වසරේ 4ක්. 4යි. 11 වසරේ 4ක්. උන්න 4 ගාන තියෙනවා. හැම වසරකම 4ක්. 4 ගාන තියෙනවා. ඊට පස්සේ දැන් අපිට කියනවා 6 වසරේ 6A 6A පන්තියේ ළමයි කීයක් ඉන්නවද දුලක්ෂි? 6A පන්තියේ ළමයි කීයක් ඉන්නවද? 30ක්. 30යි. අන්න හරි. 30ක්. ඔව් 6A පන්තියේ ළමයි 30ක් ඉන්නවා කියනවා. හැබැයි අපිට ගානේ තව ඉතාමත් වැදගත් දත්තයක්. එහෙම නැත්නම් වැදගත් කරුණක් දීලා තියෙනවා. මොකක්ද මේ වැදගත් කරුණ දුලක්ෂි? හැම පන්තියකම මොකක්ද අපිට කියලා තියෙන්නේ? හැම පන්තියකම ළමයි කොහොම ඉන්නවද කියලා ගානේ කියලා තියෙන්නේ අපිට. සෑම පන්තියකම ආසන්න වශයෙන් මොකද්ද කියලා තියෙන්නේ? ඒ දුලක්ෂි. ඈ ආසන්න වශයෙන් හැම පන්තියකම ළමයි 30ක්. හරි දුලක්ෂි කියන්න පුතා මට මොකද්ද කියන්නේ? ආසන්න වශයෙන් හැම පන්තියකම ළමයි 30ක් ඉන්නවා. ඒ වගේම තව දෙයක් කියනවා. සියලුම පන්ති ගැන මොකද්ද කියලා තියෙන ආසන්න වශයෙන්? සියලුම පන්ති වල ළමයි එකිනෙකට මොකද වෙන්නේ? ඒ දුලක්ෂි ගාන හොඳ කියවන්න. හරිම ලේසියි ගාන අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. හදන්න දෙයක් නැහැ මේවා. ගාන හරියට කියවලා අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒ 6A පන්තියේ 30ක් ඉන්නවා කියනවා ආසන්න වශයෙන්. ඒ වගේම අනෙක් පන්ති වල කීයක් කොච්චර ඉන්නවද කියලා කියන්නේ දුලක්ෂි. 6A 6B 6C 7A 7B ඒ පන්ති වල කී වගේ ඉන්නවද පුතා ඒකට? කොහොමද කියන්නේ? මට දුලක්ෂි කියන්න. අනිත් තමයි ගාන හදලා ඉන්නේ. දුලක්ෂි දැන් දුලක්ෂි 6A පන්ති ළමයි 30ක් ඉන්නවා කියනවා නේද? ගානේ මොකද්ද කියන්නේ? ගානේ කියන්නේ සෑම පන්තියකම ආසන්න වශයෙන් ළමයි සමානයි කියලා කියනවා. ඒක දැක්කද? දුලක්ෂි අහනවද පුතා මම? ඔව් සර්.
ඔව් මොකද පුතා කියන්නේ ඔව් සර්. ඔව් ආසන්න වශයෙන් සමානව ඉන්න කියනවා අනිත් හැම පන්තියකම. මොකද ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් අපිට ලොකු දෙයක් ගන්න පුළුවන් ගන්න. ළමයි 30ක්. ඔව් 30 බැගින් එතකොට 11 වසරේ 11 A පන්තියේ කීයක් ඉන්නවද කියලා කියන්න පුළුවන් අපිට එතකොට. 11 A. ළමයි කීයක් ඉන්නවද දුලක්ෂ එතකොට 11 A. 30යි. එහෙනම් හරි. එතකොට 11 B පන්තියේ කීයද? 11 B පන්තියේ කීයද? 30යි. එහෙනම් ඔව් හැම පන්තියකම 30යි. ඔන්න හැම පන්තියකම 30යි. එහෙනම් දුලක්ෂ ඕන්න දැන් මම ලේසි විස්තරය ගන්න. ඒක දෙන්නම ගන්න ලේසිනේ. එතකොට මට කියන්න දුලක්ෂ ඒකට 6 A පන්තියේ 30යි. එතකොට 6 A පන්තියේ 30යි, 6 B පන්තියේ 30යි. 6 වසරේ පන්ති කීයක් තියෙනවද? 4ක් තියෙනවා නේද? එහෙනම් 6 වසරේ පන්ති 4ෙම ඉන්න ළමයි සංඛ්‍යාව කීයද? කොහොමද ඒක අපි හොයන්නේ? 6 වසරේ පන්ති 4ක් තියෙනවනේ 6 A 6 B 6 C 6 D. මේ පන්ති 4ෙම ඉන්න ළමයි සංඛ්‍යාව කීයද? කොහොමද ඒක හොයන්නේ? එක පන්තියක 30 නම් පන්ති 4ක් තියෙනවා නම් 30 මොකද්ද කරන්න ඕන? 30 කීයෙන් වැඩි කරන්න ඕනද ලක්ෂ්‍ය? 4ෙන් ගුණ කර. ආව් හරියටම හරි මතීෂ. ලක්ෂ්‍ය දෙක තියෙනවා 4ෙන් ගුණ කරන්න ඕන කියලා. ඔව් ලක්ෂ්‍ය මේ ගන්න හදන්න දින්න මම මේ කියන්න පුතා කියන ඒ කියනවද මේ හැම මේ නැත්තම් අහන්න. පන්ති 4ෙම 120ක් ඉන්නවා සර්. අන්න හරි very good. ඔය තියෙන්නේ. එතකොට දුලක්ෂි 6 වසරේ පන්ති වල කීයද පුතා 120යි. හොඳයි. මට දුලක්ෂි කියන්නේ ඒ විදිහටම 7 වසරේ පන්ති වල කීයද කියලා. මේ 4 ගුණ කරන්න 30න් නේද? 4 ගුණ කරාම පස්සේ 30න් 6 වසරේ ළමයි ටික එනවා. ඊට පස්සේ 7 වසරේ ළමයි ටික කියන පුතා මට ඒ විදිහට 7 වසරේ ළමයි ටික කීයද? 7 වසරේ කී දෙනෙක් ඉන්නවද පුතා ඒ විදිහට? 4ක් ඉන්නවා. ඔව් 7 වසරේ පුතා පන්ති 4ක් තියෙනවනේ. එක පන්තියක ඒ 30යි නේද? එහෙනම් ආයෙත් මොකද ගන්න ඕන? 30 කීයෙන් ආයෙ වැඩි කරන්න ඕන? එද ලක්ෂි? 4ෙන්. 4ෙන්. ඔව් 4ෙන් වැඩි කරාම පස්සේ කීද? 7 වසරේ ඉන්න ළමයි සංඛ්‍යාව වෙනවා. ඒක කීයද පුතා? එතන වෙන එකත් ඒකට තේරෙනවා 120යි නේද? හරි. ඒ විදිහට මට 8 වසරක් කියන්න. 8 වසරේ ළමයි කීයද? 120යි. 120යි. ඒක ගන්නෙ කොහොමද පුතා 120? 120 හැදෙන හැටි කියන්න පුතා මට. කොහොමද 8 වසරේ ළමයි 120ක් කියලා ගත්තේ කොහොමද? 8 වසරේ එක පන්තික ළමයි කීයක් ඉන්නවද? කීයද? 30 ගුණ කරනවා 4ෙන්. 4ෙන්. හරියටම හරි very good. 30 ගුණ කරා නම් හරි පුතා 4ෙන්. මොකද එක පන්තියක 30යි පන්ති 4යි. එහෙනම් 30 ඒවා 4ක්. 30ට කිරීම 4 කීයද 120. හරි පුතා. ඒ විදිහට මට කියන්න 9 වසරේ කීයද කියලා. දුලක්ෂි කියලා මට අනිත් කටේ අහගෙන ඉන්න. 120යි. හරි. ඒකත් ගන්න පුතා 4 වැඩි කරන්න ඕන 30න්. මොකද ඒකේ තියෙන ළමයි 30යි නේද? එක පන්තියක 30යි පන්ති 4යි. හොඳයි. ඊට 10 වසරේ කීයද පුතා? 10 වසරේ 120යි. 120යි. ඒකත් 4 30ක් නේද? හොඳයි. ඊට පස්සේ පුතා 11 වසරේ මට කියන්න 11 වසරේ ළමයි ටික කීයද කියනවද? 120යි. 120යි. හරි ඔය තියෙන්නේ. හරි. ඕන දැන් අපි එක පන්තිය ළමයි ටික හොයාගත්තා නේද? 6 වසරේ 7 වසරේ 8 වසරේ 9 වසරේ 10 11. පන්ති ටිකෙම ඉන්න ළමයි ටික හොයාගත්තා. දැන් මොකද කරන්න ඕනද ලක්ෂි? ඔන්න එක පන්තියක 6 වසරේ 120 හැම පන්තියකම ඉන්න ළමයි සංඛ්‍යාව හොයාගත්තා. අපෙන් අහන්නේ මොකද්ද? මේ ස්කෝර් ඉන්න සේරම ළමයි ප්‍රමාණය. ආසන්න වශයෙන්. මොකද කරන්නද ලක්ෂි එතකොට? සම්පූර්ණ ප්‍රමාණය හොයාගන්න. මොකද කරන්න ඕන? දුලක්ෂි දැන් මොකද කරන්න අපි සම්පූර්ණ ප්‍රමාණය හොයාගන්න. එකතු කරන්න ඕනේ. අන්න හරි very good. හරියටම හරි. මේ ටික පුතා මොකද එකතු කරන්න. දුලක්ෂි මෙතෙන් නම් හැදුවද? කොතනද හැදුවද? ගාන කොතනද හැදුවද? මේ මේක CCO ගත්තද? එකෙන් එකට. නැහැ සර්. ගත්තේ නැද පුතා?
ඔව්. එතකොට කවුද චමත් කොහොමද උත්තර ගන්න හැදුවේ? දුලක්ෂණ ළමයි කතා කරන්නේ නැහැ. මම ඔව්. ඔව්. චමත් තව පන්ති 24ක් තියෙනවා. ඒකේ ළමයි 30 එක පන්තියක එහෙමත් ගන්න පුළුවන්. ඒක සියලම් පන්ති ගන්න බැලු නේද? 24 කරා. ඔව් 4 8 12 16 20 24. පන්ති 24ක් කියනවා. 24 ගුණ කරා පුතා 30. ඔව් එහෙම එක පාඩට ගන්නත් පුළුවන්. ඔව් 24 30 ගුණ කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ළමකට එහෙම හිතා ගන්න බැරි නම් අපිට එක පන්තිය බලලා එකතු කරලා ගත්තත් හරියි. එතන පුතා කීයද? එකතු කරන්න බලන්න. මතීෂ ගත්තේ කොහොමද පුතා? මතීෂ ගත්ත විදිය මට කියන උත්තරේ මතීෂ 24 ගුණ කරලා 24 30න් ගුණ කරලා මොකද්ද පුතා 24 කියලා කියන්නේ? 24 කියන්නේ මොකද්ද? මුළු පන්ති ගණනේ. හරියටම හරි. ඉස්කෝලේ ඉන්න මුළු පන්ති ගණන 24ව. මුළු පන්ති ගණන හොයලා 30න් වැඩි කරත් හරි. 30 කියලා කියන්නේ පුතා එක පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව. හරි. දුලක්ෂී ක්‍රම දෙකම හරි. හරි. යම් කිසි ළමයෙකුට මේ විදිහට හදන්න පුළුවන් නැත්නම් අරෙන් කෙලින්ම මුළු පන්ති ගණන හොයාගෙන ඒක 30න් වැඩි කරලා ගත්තත් හරි. හොඳයි. දැන් අපි වැඩි කරලා බලමු කීයද 30 24 30න් වැඩි කරාම පස්සේ. ඔව්. කියන්න දුලක්ෂී මේක 24 30න් වැඩි කරලා කීයද නේ 24 30න් ගුණා පස්සේ. මොනවද? බින්දුව බින්දුවේව 6ක් බින්දුවයි. 6ක් මොනේ පුතා? 24 වැඩි කරන්න ඕන 30. 24 30 ගුණ කරලා කියන මටක් ගාලා. ඉක්මනට පුතා. අපි ඊළඟ කොටස පටන් ගන්නත් ඕන. සාමාන්‍ය 24 30 වැඩි කරාම කීයද දුෂාංක? 64යි. හරි දෙකම කරන්න. ඔන්න බලාගන්න 24 ගුණ කිරීම 30. 24 ගුණ කිරීම 30 නේද? දීර්ඝ ක්‍රමයට. හරි. දුලක්ෂ බලා ගන්න. තව විනාඩියක් පුතා තියෙන්නේ මම ආයෙ අලුත් ලින්ක් එක දානවා. හරි. අපි ලින්ක් එකෙන් ඇවිල්ලා කතා කරමු. දුලක්ෂ යාට අතර හදන්න බලන්න 24 30 ගුණ කරන්න හරියට. දීර්ඝ ක්‍රමයට. උත්තරේ 60යි. වැරදි පුතා. උත්තරය ආයෙ බලන්න. 24 30 ගුණ කරනවද 60 නෙමෙයි. ආයෙ බලන්න. දුලක්ෂි බැලුවද පුතා ගාන 24 30 ගුණ කරන එක 120යි සර්. වැරදි 24 ගුණ කිරීම 30. දැන් මතක නැද්ද දීර්ඝ විදිහ අපි ගණන් කීයක් හදුවද ඒස්වල ගුණ කිරීම පාඩම මතක නැත්තම් පුතා ආයෙ බලන්න ගුණ කිරීම පාඩම
දැන් ඔයගොල්ලෝ සමහර ළමයි දැන් දිනපතා ගණන් 10 අතර දාන්නෙත් නැහැ. මොකද කරන්නේ මේ ළමයින්ට? ඔය අමතක වෙච්ච පාඩම් වලින් බල ගණන් 10 ගන්න හදන දවස ගන්න. ඒක ඔයා මේ බැරි වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. හරි. ඒක ලක්ෂණ බලාගෙන 24 ගුණ කිරීම 30. මොකද කරන්නේ ලක්ෂේ මෙහෙම තියෙනකොට කොහොමද කරන්නේ 24 ගුණ කිරීම 30. කියන මුලින්ම පටන් ගන්න පුතා මේ බිඳුවේ නේද? ලක්ෂ බලාගන්න. වෙනවද ලක්ෂේ? පේනවා. හරි. ඔන්න පුතා බිඳුවෙන් බිඳුව වරක් 4. බිඳුව 4 ගුණ වරක් කීයද? බිඳුවේ මුලින්ම බිඳුවෙන් පටන් ගන්න ඕන. බිඳුව 4 ගුණ ගාම් කීයද? බිඳුව 4 ගුණ ගාමස්සේ කීයද? බිඳුවයි. බිඳුව. හරි. ඔන්න බිඳුව දාන්න. ඊට පස්සේ ආයි බිඳුව ටික ගන්නවා දෙකකින්. බිඳුව දෙකකින් වැඩි කරන් පස්සේ ආයෙත් මොකද වෙන්නේ? කීයද? බිඳුවයි. බිඳුවයි. හරි. ඔන්න බිඳුවෙන් ගුණ කරලා ඉවරයි. ඊට පස්සේ ඊළඟ දින කිය පුතා 3 නේද? එතකොට 3ෙන් පටන් ගන්න ඕන. හරි. එතකොට 3 කීයද කාගෙද මුලින්ම ගුණ කරන්න ඕන? එතකොට ලක්ෂි. 3 4ෙන්. 4. 3 වරක් 4. 3 වරක් 4 කීයද ලක්ෂි? 8යි. 3 වරක් චක්‍රේ 3 වරක් 4. දැන් චක්‍රෙත් ගන්න වෙනයි පාර. දැන් අමතක කරලා තියෙනවා මම නේ. 3 වරක් 4. 12යි. 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 ඔව් 12යි 2. මේ 2 දාන්නේ කොතනින්ද පුතා? පළවෙනි බිඳුව යටින්ද දෙවෙනි බිඳුව යටින්ද? 2 දාන්නේ. පළවෙනි බිඳුව යටින්. වැරදි පුතා. ඒක වැරදි. අපි පටන් ගන්න 3නේ. එහෙනම් 3 ඉලක්කම කෙලින් තියෙන බිඳුවකින් තමයි ඒක දාන්නේ. දැන් මතක නැහැ නේද? මේව සංඛ්‍යා ගුණ කරන හොඳ බලන්න ආයි පාඩම් ගුණ කිරීම පාඩම ගුණ කිරීම පාඩමේදී අපි කොච්චරනම් හදුවද මේ වගේ ගණන්. අපිට යම් කිසි සංඛ්‍යාවක් ගුණ කරගෙන යනවා නම් ඒ සංඛ්‍යාව කෙලින් තමයි ඒක පටන් ගන්න ඕනේ. දැන් 3 වරක් 4 නේ මෙන්න පටන් ගන්න එහෙනම් ඒ 3 කෙලින් දාන්න ඕන. මතකයිද දැන්? දුලක්ෂි එතකොට දාන්න ඕන කීය කෙලින්ද අපි කොයි බිඳුවකින්ද? මේ 3 ළඟින් තියෙන බිඳුව යටින්. ඔව් 3 කෙලින් තියෙන බිඳුවේ යටින් දානවා නම් දෙවෙනි බිඳුව. එහෙනම් 3 වරක් 4 12න් 2 හරි එකක් ඉතිරි. ඊට පස්සේ 3 කාගෙන් වැඩි කරන්නේ දුලක්ෂේ? 3 වරක් 3 වරක් 4 12න් 2 දැම්ම පුතා එකක් ඉතිරි. ඊට පස්සේ 3 ආයෙ කාගෙන් වැඩි කරන්න ඕන? 3 වරක් 2. 2 ගන්න. හරි 3 වරක් 2. හරි 3 වරක් 2 කීයද? 6යි. 6යි. 6 අර ඉස්සලා කිය ඉතුරුයිද? ඉස්සලා එකක් ඉතුරුයි නේද? ඒත් 6යි 1යි කීයද? 7යි. 7යි පුතා. ඔන්න 7. හරි. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්න ඕන? මේ දෙන්න එකතු කරනවා. හරි. දැන් අපි එකතු කරමු බලන්න. ඔන්න එහා කොනේ බිඳුවක දෙනිකුත් සංඛ්‍යා නැහැ නේ. එහෙනම් මේ බිඳුවේ හැම දානවා. හරිද? ඊට පස්සේ බිඳුව වල 2යි. බිඳුව දෙක එකතු කරාම කීයද ලක්ෂි? 2යි. 2යි. ඊට පස්සේ 7 කෙලින්කුත් නැහැ නම් 7ම දානවා නේද? උත්තරේ කී දෙන්නේ එතකොට? 720. 720යි. ඒකනේ මොකද උනේ? අනිවාර්යෙන් දුලක්ෂි මට ගුණ කිරීමේ ගණන් 10ක් හදලා දාන්න ගෲප් එකට. හරිද? දැන් අමතක වෙලා තියෙන ළමයින්ට ගණන් 720යි. උත්තරේ එනවා පුතා 720. ඒ පන්ති ගානෙන් වැඩි කරලා එහෙම නැත්නම් අර අපි හදාන කියන දුලක්ෂි පන්තියෙන් පන්තියට 6 7 8 9 10 120 මෙහෙම එකතු කරලා හරි. බිඳුවයි ඊට පස්සේ දෙකේ 1 2 3 4 5 6. 6 12න් 2යි එකක් ඉතුරු මෙතන 6 1යි 7යි 720යි. උත්තරේ එනවා පුතා 720. ඔව්. හරි හොඳයි. චමත්කාරී දුෂාන්තරී මතීෂ හරි. හරි දාගන්න පුතා. හරි ළමයි හරි දාගන්න. අඩුපාඩු තියෙන ළමයි හදාගන්න. ගාන හදාගන්න බැරුණු ළමයි මේ බෝඩ් එක බලලා හදාගන්න පුතා. උත්තරේ හරියට ගත්ත ළමයි හරි දාගන්න.
හරි. දුලක්ෂි ලියාගත්ත පුතා ගන්න හරියද? ඊළඟ ගානට ගමුද අපි? ලියලි ඉවරයි සර්. හරි හොඳයි. හරි අපි ළමයි එහෙනම් මේ වෙලා කියනවා 6:27යි නේද? ඔයගොල්ලෝ ටගල අච්චුපොත පෙරලා ගන්න පුතා. අච්චුපොතේ 6 එක අභ්‍යාසයේ ඔය වගේම ගානක් තියෙනවා නේද? තුන්වෙනි ගාන ටක් ගන්න හදන්න. 6 එක අභ්‍යාසය ගන්න අච්චුපොතේ මම ගාන කියවන්නේ නැහැ පුතා. ඔයාලා අච්චුපොත තියෙන හැම ළඟම නේද? 6 එක අභ්‍යාසය ගන්න 6 එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. ඔය වගේම ගානක් තියෙන්නේ. ටක් ගන්න හදන්න. ඉක්මනට හදන්න. 6 එක අභ්‍යාසයේ පුතා තුන්වෙනි ගාන. ඉක්මනට හදන්න. දුෂංක ඇහෙනවද? සද්දබද්ද නැහැ. ඇහෙනවද ගාන ලියන්න ඕනේ? ගාන ලියන්න ඕනේ පුතා 6 එක අභ්‍යාසය කියලා දාලා මේ ටක් ගා තුන්වෙනි ගාන හදන්න. ගාන ලියන්න ගියොත් වෙලා යනවා. මට ගාන හදලා උත්තරේ ගත්තා නම් ඇති. හරි. මතීෂ දුලක්ෂි හැමෝම හදලා පුතා 6 එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මේ වගේ අර එක්තරා විද්‍යාලයක 6 ශ්‍රේණියේ සිට මේ වගේම ගානක්. හරි මේ වගේම ගාන පොඩ්ඩක් යා මෙහා වෙලා තියෙන්නේ. හරි. හදන්නක් ගා. හදලා කියන්න. 6 එක අභ්‍යාසයේ අතුපොතේ තුන්වෙනි ගාන. මතීෂ ගාන හොයාගත්තද? මට උත්තරය ආවා සර්. දුෂංක උත්තර ගත්තා පුතා. හොඳයි. අනේ තමයි උත්තර ගන්න. දුෂංක උත්තරේ මම කියන්න. දුෂංක. චුට්ටක් ඉන්න හොඳද සර්? හරි. චමත්තු අපි ගාන තුන හදන්න 6 එක අභ්‍යාස තුන්වෙනි ගාන හදන්න එක ගාන ලියන්න ඕනේ නැහැ උත්තරේ ගන්න 6 එක අභ්‍යාස තුන්වෙනි ගාන මේ වගේම ගාන සර් දුෂංකර ළමයි 648ක් ඉන්නවා. 648යි. හරි පුතා උත්තරයක් කියනකොට ළමයි 648යි උත්තරයක් කියන පුතා දෙපාරක් බලන්න මේ විශේෂයෙන් ගුණ කිරීම. හරි දෙපාරක් බලලා මට උත්තරේ කියන්න. විභාගෙදි තියන පොදු වෙන්න උත්තරයක් 648යි සර්. හරි
ඔන්න අපේ කවුද මතේ ඉස්සලා උත්තරයක් ආව කීයද 648යි හරි බලමු හරියට ගොනු කිරීම කරන්න චක්‍රයේ හරියට පුළුවන් නම් ටක් ටක් ගාලා ගොනු කිරීම පුළුවන් ඒකයි චක්‍රයේ පාඩම් කරන්න කියන්නේ හරි සර් 648යි උත්තරේ. 648යි තමයි හොඳයි දුෂාන්ක උත්තර කිව්වා මතීෂ කිව්වා චමත් කිව්වා හරි අනිත් ළමයි මට හද කියන පොත උත්තරයක් මොකක්ද උත්තරයක් ගන්න ඕන රඳුනාත් කමන්නේ වකර උත්තරයක් ගන්න ඕන අර වගේම ගානක් පන්ති ගාන වෙනස් වෙලා තියෙනවා ඉන්න ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා එච්චර. මේ වගේමයි ගාන. පොඩි වෙනසයි තියෙන්නේ. හරි මොකද දුලක්ෂිතා වෙලා වුණොත් ගානක් හදලා මොකදත් වෙන්නේ තාම හදනවා සර්. ඔව් හදන්න ඉස්කෝලේ කරයිකෝ නේද ඉස්කෝලේ කරමු පාඩමක් මේ කතා කරලා හදන්න ඕන මේවා නේද හදන්න
සර් ඔව් දුෂංග මේ දුලක්ෂි තාම ගාන හදන පුතා නේද? මොකද දුලක්ෂි තාම වෙලාව මොකද ගාන හදන්නද මං? ඒ ගණන් ලේසියිනේ පුතා. ඇයි පරක්කු වෙන්නේ? දුලක්ෂියක ලේසියිනේ ගණන්. විමාන ගණන් හරිම ලේසියි. ඊයන අර ගුණ කිරීම ටික ගන්න කියලා ටක් ගාව. ඉක්ව කරනවා. හරි මොකද ගන්නෙ අපි ගාන හදමු පුතා නේද බලාගන්න. ඔව් නිමාණය ඔව් මේකේ පන්ති කීයක් තියෙනවද පුතා? එක පන්තියක 6 වසරේ 6 වසරේ පන්ති කීයක් තියෙනවද? දුෂංක 6 වසරේ පන්ති කීයක් තියෙනවද? ඔව් 3ක් තියෙනවා සර්. පන්ති 3ක් තියෙනවා. හරි හොඳයි. එතකොට 7 වසරේ 7 වසරේ පන්ති කීයද? 3යි. 3යි. 8 වසරේ පන්ති 3යි. නේද? 3යි. ඔව් 9 වසරේ පන්ති 3යි. 10 වසරේ පන්ති 3යි. 11 වසරේ පන්ති 3යි. හරි. ඒක ගන්න තියෙනවා. හරි. දුෂංකල කොහොමද ගන්න හැදුවේ? මොකද්ද කරේ? ඊට පස්සේ සර් බැලුවා මං පන්ති 3 තියෙනවනේ 3 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා එකතු කරලා. හරි. 6 වසරේ පන්ති 3ක්. 3ක් කියන පුතා 6 A කියලා එකක් තියෙනවා. 6 B කියලා එකක් තියෙනවා. 6 C කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ 1යි 2යි 3යි. එක වසරක පන්ති 3 ගන්න තියෙනවා නේද? කලින් ගානේ පන්ති 4 ගන්න තියෙනවා. මේකේ 3යි. 6 A 6 B 6 C වෙන එකක් විතරයි තියෙන්නේ. පන්ති 3ක් තියෙනවා. 6 7 8 9 10 11 ඒ විදිහට පන්ති 3 ගන්න තියෙනවා. නේද? එක වසරක. එතකොට මුළු පන්ති ගණන. ඔයගොල්ලෝ මුළු පන්ති ගණන නේද? මුළු පන්ති ගණන කීයද පුතා? පන්ති ගණන කීයද? මුළු මට හත් කීයද පුතා? තුනියෝ කීයක් තියෙනවද? කීයද? මතිෂා පන්ති කීයක් තියෙනවද මුළු පන්ති ගණන? 18යි. 18යි. තුනියෝ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වරක් තුන නේද? මුළු පන්ති ගණන එන පුතා එක පන්තියක 3යි පන්ති කීයක් තියෙනවද? 6ක් තියෙනවා. පන්ති 18ක් තියෙනවා. හරි. පන්ති 18ක් තියෙනවා මුළු පන්ති ගණන. අපෙන් අහන්නේ මුළු සිසුන් ගණන නේද? මුළු ශිෂ්‍යයින් ගණන. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව වෙනවා. කොහොමද ගත්තේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව? එක් පන්ති කීයක් තියෙනවද? 6 වසර 7 වසර 8 11 වසර වෙනකම් පන්ති 18ක් තියෙනවා. හරිද? පන්ති 18ක් තියෙනවා. අපෙන් අහන්නේ සම්පූර්ණ පන්ති වල ඉන්න ඒ කියන්නේ මුළු ඉස්කෝලේ ඉන්න ළමයින් ප්‍රමාණය. පන්ති 18යි තියෙන්නේ. අපිට තව ටිකක් කියනවා ගානේ කියලා එක පන්තියක ඉන්න ළමයි කී දෙනෙක්ද කියලා අපිට කියලා තියෙනවා. එක පන්තියක නේද? හැබැයි ඒ වගේම තව දෙයක් කියනවා මේ හැම පන්තියක ළමයි ආසන්න වශයෙන් සමානයි කියලා කියනවා. අන්න ඒක තමයි නිමාණය තියෙන්නේ. වැටීම. sorry නිමාණය. වැටීමනේ නිමාණය. අනිත් නෑ පුතා නිමාණය කරන්නේ හැම පන්තියක එක හා සමාන ළමයි ඉන්නවා කියලා. ඒ සමානව ඉන්න ගණන් දීලා තියෙනවා. දුලක්ෂයේ සමානව ඉන්න ළමයි ගාන කීයද එක පන්තියක ගාන කියලා තියෙන කීයද? කීයද තියෙන දුලක්ෂ කීයද කීයද පුතා 30 කීයද 36යි එහෙනම් දුලක්ෂි 36යි ඔව් එක පන්තියක 36ක් ඉන්නවා. පන්ති කීයක් තියෙනවද? ඉස්කෝලෙන් පන්ති කීයක් තියෙනවද සම්පූර්ණයෙන්ම? 3ක්. ඔව් ඒ පුතා එක වසරකනේ
6 වසරේ 3යි 7 වසරේ 3යි ඒ විදියට තුනේව කීයද පුතා 11 වසර වෙනකොට පන්ති කීයද සම්පූර්ණ ඉස්කෝලේම තුනේ කීයක් තියෙනවද 18ක් 18 අන්න හරි පුතා හරි එතකොට දුලක්ෂි ඉස්කෝලේ මුළු පන්ති 18ක් තියෙනවා එක පන්තික ළමයි කීයද 36ක් ඉන්නවා කියනවා තව දෙයක් කියනවා අපිට ඔය හැම පන්තියකම ඉන්න ළමයි සංඛ්‍යාව මොකක්ද කියලා කියන්නේ එකිනෙකට වෙනස් කියලාද සමානයි කියලාද මොකක්ද කියන්නේ ගන්න ආසන වශයෙන් එකිනෙකට සමානයි එහෙනම් හැම පන්තියකම සංඛ්‍යාව ඔව් එහෙනම් අපිට නිමාණය කරන්න පුළුවන් හැම පන්තියකම 36 ගාන ඉන්නවයි කියලා නේද එහෙනම් පුතා කරන්න මොකක්ද ලක්ෂි කරන්න ඕන පන්ති ගණන වැඩි කරන්න ඕන මොකකින්ද සම්පූර්ණ ළමයි සංඛ්‍යාව හොයාගන්න නම් මොකද කරන්න ඕනද ලක්ෂි දැන් අපි ගාව තියෙන පන්ති ගණනක් තියෙනවා එක පන්තියකින් ළමයි ප්‍රමාණයක් තියෙනවා ළමයි ගානෙන් ගුණ කරන්න අන්න හරියටම හරි ලක්ෂි තේරෙනවද පුතා ඒක පන්ති ගණන මොකද කරන්න ඕන අපිට මුළු සංඛ්‍යාව හොයාගන්න ඉස්කෝලේ ඉන්න ළමයි ගුණ කරන්න ඕනේ මොකකින්ද ගුණ කරන්න පුතා 36න් 18ක් අන්න හරි 36 ගුණ කරන්න පුතා 18න් නේද 36 කියලා කියන්නේ එක පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව වැඩි කරන්න ඕන පන්ති ගණනේ හරි 36 ගුණ කරන්න ඕන පුතා කියනද 18න් ඔන්න ගුණ කිරීම හරි මේව මම කියලා දියලා ගුණ කිරීම පාඩමේදී මේ වගේ ගණන් ඕන තරම් හදේ ගණන් 100ක් විතර හදන්න නැතිනේ 36 ගුණ කිරීම 18 දැන් මේ ගුණ කිරීම මතක නැති ළමයි මේ පුතා බලන්න හරි 36 ගුණ කරන්න පුතා 18න් හරි තාක්කලම 36 18න් ගුණ කරමු ඔව් මට දැන් ලක්ෂණ කියන්න පුතා 36 ගුණ කිරීම 18 36 ගුණ කිරීම 18 තාක්කල ගුණ කරමු ලක්ෂි මුලින්ම පුතා අපි 8න් පටන් ගන්නවා නේද 8 වරක් 6 කීයද 6 වරක් 8 එහෙනම් 8 වරක් 6 කියන පුතා ඉක්මනට කටක් ගන්න 8 වරක් 6 කීයද ළමයි 8 වරක් 6 ඉක්මන කරන්න 48න් කීයද පුතා 8 ධම්ම හරි ඔන්න 4ක් ඉතුරු ඊට පස්සේ එකකට ඊට පස්සේ කරන්න 8 කාගේ ඉතුරු කරන්න ඊට පස්සේ ඔව් කියන පුතා එකට ඊළඟ බලන්න 3 තුනේ හතර තුන උදින් තිබ්බා ඔව් 8 වරක් 3 8 වරක් 3 කීයද ඒක කරන්න 8 වරක් 3 අටක් ගාල් කියන්න ඕන අයියෝ කොහොමද බෑ ඉක්මනට කියන්න ඕන 24යි අන්න එකේ වැඩි 24 ඔව් 24යි අතන 4යි 28ක් වෙනවා නේද 8 වරක් 3 24යි ඉස්සරහ 4ක් ඉතුරු වෙන්නේ ඒ 4ත් එක්ක නේද 28යි නේද එතන 28ක් දාන්න පුළුවන් හරි ඊට පස්සේ අපි කීයද පටන් ගන්නවද පුතා ඔන්න 8න් ගුණ කරලා ඉවරයි ඊට පස්සේ අපි කීයද පටන් ගන්න ඕන කියන්නේ ඊළඟට කියන බලන්න අපි මේ ඔව් ගුණ කරනවා මේක දුලක්ෂි මට බයික් එක කියන්නේ ඇහෙන්නේ නැහැ ඔය මොකක්ද බයික් එක වුණාද හරි ඔව් මාතිස් කියන බයික් එක සමග කරනවා අපි රාටෙන් ගුණ කරා ඊට පස්සේ කාගෙද ඉවර කරන්න ඕන මොකද ළමයි ඇහෙන්නේ නැද්ද පුතා මම කියන දේ ඇහෙන්නේ නැද්ද ළමයින්ට 108යි සර් 108යි මොකද දැන් ඔන්න තමයි මම 36 වල කිරීම 18 හරිද මුලින්ම 8න් ගුණ කරලා 8 වරක් 48න් 8 4ක් ඉතුරුයි 8 වරක් 3 24යි 4යි 28යි ඊට පස්සේ අපි 1න් ගුණ කරනවා නේද ඔව් 1න් ගුණ කරලා කියන මටක් ගාලා 1 වරක් 6 6යි 1 වරක් 3 3යි ඊට පස්සේ මොකද කරන්නේ මතීෂ මෙතන ගාම ලියන එක පේනවද ළමයින්ට එකතු කරනවා අන්න හරි මේ දෙක එකතු කරමු හරි එකතු කරමු බලන්න මේ 8 එහෙම ලියනවා ඊට පස්සේ 8යි 6යි කියද පුතා 9යි
8යි 6යි එකතු කරාම කීයද? 14යි. 14යි. 14න් 4 එකක් ඉතිරිවයි. ඊට පස්සේ 3 2යි 5යි 5යි 1යි 6යි. උත්තරේ කීයද දෙන්නේ අපිට? උත්තරේ එනවා පුතා කියලා 648යි. හරිද? මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 648යි. හොඳයි. ඔව් හොඳයි පුතා. උත්තරේ අරන් තිබුණා කවුද? තමත් හරි දුලක්ෂණත් හරි හරි දාන්න තමයි තිසත් හරි හොඳයි. ඔව් උත්තරේ හරි ගත්තා හරි පිළිගම හරි දාගන්න. වාගේ හදපු ළමයි අඩුපාඩු තියෙන ළමයි වැරදි ළමයි හරියට හදාගන්න. මේ ගුණ කිරීමත් පැත්තකින් හදලා තියාගන්න පුතා. හරි. විභාගෙ මේවට ලකුණු දෙනවා. ඔයගොල්ලෝ හරියට මේ ගුණ කිරීම පැත්තකින් ඉරක් ගහලා හදලා තියන්න. හරි. මේවට ලකුණු දෙනවා. මේ උත්තරේ මෙහෙම මෙතන දාලා තියන්න එපා. මේ ගුණ කරපු විදිය පැත්තකින් දීර්ඝ වෙදින් විදියට හදලා තියන්න. හරි. ඒකටත් ලකුණු දෙනවා ඒවට. හරියට ලියා ගන්න මේ ගාන. හදාගන්න බැරුණු ළමයි හරියට බෝඩ් එක දිහා බලාගෙන හරියට ලියා ගන්න. නොතේරුම් තරක් තියෙනවා ආයෙ අහන්න මං ආයෙ කියලා දෙනවා. ඔව් පුතා 12ට තමයි පන්ති ඉවර වෙන්නේ මේ තමත් පන්ති ඉවර වෙනවා අහල් තියෙනවා නේද පුතා 12 මතේ මුත් පන්තියක් තියෙනවද මත ලාරස්සේ නෑ සර්. මොකද පුතා අද ඉංග්‍රීසි පන්ති හැම දෙයක් ළමයි තුනට පුළුවන් නේද මොකටද තමත් මොකද තුනට විද්‍යාවන්තද චමල් සර් මේ අද විද්‍යාපාන්ති නැති වුණොත් පුළුවන් මේ 3ට නැත්තම් 4ට. එහෙම එහෙනම් අපි 7කටම තියමු නේද මොකද කරන්නේ හරියට එක ටයිම් එකක් දාගන්න පුතා නේද අපි එන 7කට තියමු හැමදාම නේද ගැටලුවක් නෑ නේද හැමෝටම පුළුවන් නේද 7කට විද්‍යාපාන්ති නැති වුණොත් මං සර්ට කියන්නම්. ඔව් පුතා ළමයින්ට කියන්න ඕන පුතා ඒක නිසා මට බලලා ඉක්මනට දාලා ගෲප් එකට මෙසේජ් එකක් යමු අපි හොඳයි දුෂ්කරට ගැටලුවක් නෑ නේද 3 4 පස්සෙන් නෑ දුලක්ෂිත පස්සෙන් නෑ නේද පාක්ෂයක් කියනවා දුලක්ෂිත 3 4 අවුලක් මේ ගැටලුවේ මොන හරි ප්‍රශ්න තියෙන ළමයි ඉන්නද උදා මේක ආයෙ කියලා දෙන්න ඕනද දුලක්ෂි තේරෙනවද ආයෙ කියලා දෙන්න ඕනද තේරුණා. right හොඳයි ළමයි එහෙනම් මේ ඔයගොල්ලෝ ඊළඟට තියෙන right හොඳයි පුතා මෙන්න මේ අභ්‍යාසය කරගෙන එන්න ඕන මේ අභ්‍යාස ගෙදරට දියා ගන්න ගෙදර වැඩ 6 එක අභ්‍යාසය සම්පූර්ණයෙන් කරන් එන්න ඕන 6 එක අභ්‍යාස කරන්න පුතා ගෙදර වැඩ homework දාගෙන 6 එක අභ්‍යාස සම්පූර්ණ කරන් එන්න ඕන. ඔන්න අපි ගාන හදලත් ඇත්තක් ගාලා නේද? 6 එක අභ්‍යාසයේ එක ගානක් හැදුව පන්ති ඉතුරු ගාන ටික හදන් එන්න. තුන්වෙනි ගාන හැදුවනේ. ඉතුරු ගාන ටික හදන් එන්න. ඊට අමතරව ටියුට් එක දාන්නම් පුතා මේ ටියුට් එකේ හදන්න ඕන එක දාන්නම් ගෲප් එකට. ටියුට් එකත් අපිට හදන්න හැකි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඒ ටික දාන්නම් ගෲප් එකට. හරි. ඒ ටිකක් හදාගන්න අවශ්‍ය සහභාගී වෙන්න අපි ඊළඟ සතියේ මේ පාඩම ඉවර කරලා අපේ කොටස තියෙන වැටයි. නිමාණයට තුලා ලේසි වැටේ කොටස. මේ වගේ දිග මේ ගණන් නෙමෙයි තියෙන්නේ පොඩි ගණන් තියෙන්නේ ලේසි වැටේ ටික ආසන්න වශයෙන් 10ට වටේන එක. ටික යම් සිද්ධියක් දිහා බලලා ලේසියෙන්ම ගන්න පුළුවන් වැටේ. හරි. මේ පොඩි කොටස තියෙන ටික කරලා අපි අලුත් පාඩම් පටන් ගන්නවා පුතා. ඊළඟ සතියේ ළමයින්ට කියන්න එතකොට 7 වෙනි පාඩම පටන් ගන්නවා කොහොමද පාඩම පොඩි පාඩනේ ඉක්මනට ගන්න පුතා අපිට පාඩම අවුලක් කරන්න තියෙන එකයි හරි හරි අදට අපි යන පුතා පන්තිය නවත්තනවා ඉංග්‍රීසි පන්ති ටයිම් එක මම ගෲප් එකට දාන්න ඕනේ හෝම්වර්ක් ටික කරගෙන එන්න ඒ වගේම මේ ළමයි ටික මොකද දිනපතා ගණන් ටික හදන එක මොකද කරන්නේ හදන්නේ නැහැ සමහර ළමයි දැන් මම මෙහෙම කරනවා දැන් හරියට හැමදාම හදන ළමයි ටික තෝරලා ඒ ළමයි තුන් දෙනෙක් විතර තෝරලා මම මේ අවුරුද්දක් හොඳ ටැග් කරලා දෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ නේද? හරි. හරියට දිනපතා ගණන් හදන ළම ගණන් 10 හදලා දාන්න ළමයි ටික තෝරලා ඒ කට්ටියකින් තුන් දෙනෙක් විතර තෝරගෙන
මේ මම ඒ ළමයි දුන්නාට විතරක් ටැග් එකක් දෙනවා නේද? ඒක තමයි කරන්න තියෙන්නේ. හදන්න ඉතින් ළමයි පනිෂ්මන්ට් එකක් විදියට. හරි. බලමු පුතා. එහෙනම් අදට අපේ අන්තිම නවත්තන පුතා. මේ මොන හරි ප්‍රශ්න තියෙන පුතා අහන්න ගොඩට. ළමයි නෑ සර්. right හොඳයි. එහෙනම් පුතා අපි අදට පන්ති නවත්තමු. එහෙනම් පරිස්සමට ගෙදරට වෙලා වැඩ ටික කරන්න. හරි කිව්ව විදිහට ගණන් ටික හදන්න පුතා දිනපතා. හරි. ඉස්කෝලේ යන්න දෙතිකේ මොකක් හරි වැඩක් කරලා ගෙදර ඉන්නකම නැත්නම් ඔයගොල්ලෝ අර දැනුම පල්ලෙහාට යනවා. හරි. වැඩ ටික කරන්න. අදට එහෙනම් පුතා පන්ති නවත්තනවා. ආයිබෝවන්. ආයිබෝවන් සර්. Subscribe now and press the bell icon. 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 Subscribe now and press the bell icon.